Hello students, welcome back to my channel English Entry. You are going to join a discussion on how to write answers given under a comprehension passage. This lesson is planned for GCE O-level students, but anybody who is interested can join. Without much talk, let's get started. If you haven't subscribed my channel yet, please subscribe. Okay, what do you know about penguins? What are the problems that penguins have? Let's see what they are. මුලින්ම අපි ටෙක්ස්ට් එකක් කියවන්න කලින් අපිට පුළුවන් නම් ප්‍රෙඩික්ෂන් එකක් කරගන්න අපිට ගෙස් කරන්න පුළුවන් නම් මේකේ මොනව ඇතිද කියලා ඒක හොඳ ප්‍රවේශයක් ටෙක්ස්ට් එකට යන්න කලින් ඒක කරන්න පුළුවන් අපිට දීලා තියෙනවා නම් පින්තූර, ඩයග්‍රෑම්ස්, ටයිටල් එක දිහා බලලා අපිට පොඩි ගෙස් එකක් කරලා යන්න පුළුවන් නම් ඒක හොඳ ප්‍රවේශයක් ටෙක්ස්ට් එකට යන්න. ඊළඟට අපිට කරන්න පුළුවන් වැඩේ තමයි අපි ප්‍රශ්න වලට යනවා. ප්‍රශ්න වලට ගියාමත් අපිට පුළුවන් සමරි එකක් පොඩි ගන්න, පොඩි අවුට්ලයින් එකක් හදා ගන්න පුළුවන් ටෙක්ස්ට් එක ගැන. ප්‍රශ්න වලට ගිහිල්ලා ඊළඟට කරන වැඩේ මම ඊළඟට කියන්න හදන්නේ ඔයාලට. ඔයාලට හොයාගන්න වෙනවා keywords අන්ඩර්ලයින් කරගන්න පුළුවන්, highlight කරගන්න පුළුවන්. ඔයාලට පේපර් එකේ නම් පෙන්සිල් එක අරගෙන විභාගෙට ගිහිල්ලා අන්ඩර්ලයින් කරගන්න පුළුවන්. ඉතින් මේ keywords එහෙම නැත්නම් key phrases කොහොමද හොයන්නේ අපි? හොයන්න එක ක්‍රමයක් මම ටෙක්නික් එකක් කියලා දෙනවා. ඒක තමයි අපිට මේ ප්‍රශ්නෙම නැවත sentence එකක් විදිහට ලියන්න පුළුවන්. What is special about the way the penguins walk කියන එක ප්‍රශ්නයක්නේ. දැන් මේක sentence එකකට හරව ගන්න නම් the special about the way the penguins walk is ඉතිරි කෑල්ල is වලින් පස්සේ ඉතිරි කෑල්ල වල අපිට ටෙක්ස්ට් එක හොයාගන්න වෙන්නේ ටෙක්ස්ට් එක බලලානේ. ඉතින් අර ඒ කෑල්ල එහෙම තියලා අර දැනට අපි sentence එක හදාගන්න පාවිච්චි කරපු වචන ටික තමයි key phrases විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට මම මෙන්න මෙහෙම key phrases ටිකක් අන්ඩර්ලයින් කරගෙන තියෙනවා. ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙහෙම මම දාලා වශයෙන් පෙන්නගෙන යනවා. මේවා අපි ආපහු නැවත එනවා මේ ප්‍රශ්න වලට. ඒක නිසා වැඩි කාල නාස්ති කරන්නේ. හරි. key phrases අන්ඩර්ලයින් කරගත්තට පස්සේ ඊළඟට අපි ওই ටික ලොකේට් කරගන්න ඕනේ ටෙක්ස්ට් එක දිහා බලලා. කොහොමද keywords අපි හොයාගන්නේ? ඒකෙදී අපිට දැන් ඊළඟට තව ටෙක්නික් එකක් තමයි අපි පළවෙනි පාර රීඩින් එක කරන්න යනකොට මොන ප්‍රශ්න වලටද අවධානය යොමු කරන්න කියන එක. ඉස්සෙල්ලාම අපි පළවෙනි පාර රීඩින් එක කරනකොට අපිට මොනවත්ම අයිඩියා එකක් නැහැ ටෙක්ස්ට් එක ගැන. එහෙනම් අපි තෝරගන්න ප්‍රශ්න වැදගත් වෙනවා පළවෙනි රීඩින් එකේදී. මම ඔයාලට කියලා තියෙනවා what, who, when, where වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නම් ලේසි. මොකද ඒ වගේ යම්කිසි කෙනෙක්ගේ නමක් who වලින් කවුද කියලා අහන්නේ. ඊළඟට date එකක් වෙන්න පුළුවන්, දිනයක් වෙන්න පුළුවන්. ඊළඟට ස්ථානයක්, මොකක් හරි නමක්, නගරයක නමක් හරි. එහෙම. එතකොට ඒවට උත්තර හොයන්න ලේසි. යන්නේ මේ වගේ ප්‍රශ්න තෝරගන්නවා නම් වඩා හොඳයි. ඒක නිසා මම මෙන්න මේ ප්‍රශ්න දෙක තෝරගත්තා උත්තර හොයන්න. මෙතනදී අපි key phrases දැන් මෙතන what is special about the way the penguins walk කියන එකේ විශේෂත්වය තමයි මේ ප්‍රශ්න කියවපු ගමන් අපේ ඔළුවට පිච්චර් එකක් යනවනේ. මේගොල්ලෝ ඇවිදින විදිහේ විශේෂත්වය ගැන. හරි ඒක ඔළුවේ තියාගෙන අපි ඒ කොටස ටෙක්ස්ට් එකෙන් දැන් හොයන්න තමයි ඕන. keywords හොයනකොට key phrases හොයනකොට අපිට read කරන්න වෙනවා. ඒකට අපි කියනවා scan කරනවා කියලා from top to bottom උඩින් ඉඳලා පහළට. හැබැයි මම වචනයක් නෑර කියවන්නේ නැහැ මෙතනදී. කාලය ඉතුරු කරගන්න අවශ්‍යයි අපිට. විනාඩි 10ක් වගේ කෙටි කාලයකින් ප්‍රශ්න 7කට වගේ ලියන්න තියෙනවා උත්තර. කාලය ඉතුරු කරගන්න ඕන නිසා first reading එකේදී අපි කරන්නේ උඩින් ඉඳන් පහළට නිකන් දල වශයෙන් කියවගෙන යනවා. Let's scan now. අපි එහෙම scan කරලා බලමු. ඔයාලට key phrases අපි දැන් බලමු නිකන් බලනවා නම් when they walk කියන එක අපිට මෙතන හම්බ වෙනවා. when they walk කියන එක අපිට හම්බ වුණා key phrase එකක්. හරි. එහෙනම් දැන් මෙතනද උත්තරේ තියෙන්නේ. හරි. උත්තරේ මොකක්ද හරියටම? they waddle when they walk. හරි. ඒකද උත්තරේ කියලා හරියටම කන්ෆර්ම් කරගන්න නම් අපිට වටපිටාවේ තියෙන sentences ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. Penguins are one of the world's most interesting birds කියලා තියෙනවා.
එතන කියන්නේ ලෝකේ තියෙන සිත්තද ගන්නසුළුම පක්ෂීන්ගෙන් එක වර්ගයක් තමයි පෙන්ගුයින්ස් කියන්නේ. ඉතින් ඒකට ඒ සිත්තද ගන්නසුළු වෙන්න හේතු තමයි ඊළඟට සඳහන් කරන්නේ නේ. එකක් තමයි ඒගොල්ලෝ ඇවිදින විදිහේ විශේෂත්වය. හරි. එහෙනම් මේක ආන්සර් එකක් තමයි. මේ අපි හොයන උත්තරේම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි නිකම්ම කී ප්‍රේස් එක හොයාගත්ත පමණින්ම එතන උත්තරේ තියෙනවා කියලා කියන්න අමාරුයි. අපි වටපිටාවේ තියෙන සෙන්ටෙන්සස් කියවලා අවබෝධයක් ගන්නවා මේකද හරිම උත්තරේ කියලා. හරි දැන් අපි පළවෙනි රීඩින් එකේදීම උත්තරේකුත් හොයාගෙන ඉවරයි. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්නයෙන් අහලා තිබුණේ සෙන්ටෙන්ස් එකක් කොපි කරන්න තියෙන්නේ many people think කියන එක අහලා තිබුණේ නේ. එහෙනම් මෙන්න මේ තියෙනවා many people think all penguins live in the cold and ice of Antarctica. මේ කොටස අපිට එහෙම ගිහිල්ලා ප්‍රශ්නෙට ලියා ගන්න පුළුවන් උත්තරේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි key phrases අපි හොයන්නේ. මෙතනදී අපි වචනයක් නෑර කියවන්නේ නැහැ ටෙක්ස්ට් එක. අපි අදාළ හොයන දේ විතරයි හොයන්නේ. ඒකට විතරයි focus කරන්නේ. Hi. That's all about keywords and key phrases. Let's move on to the second step, that's signal words. ඔයාලා දන්නවා මම steps 6කින් තමයි අද lesson එක cover කරන්නේ. keywords ගැන අපි අවධානය යොමු කරා. දැන් signal words ගැන අවධානය යොමු කරමු. මොනවද මේ signal words කියන්නේ? අපිට keywords ඕන වෙනවා වචන ප්‍රශ්න වලට උත්තර ලියන්නනේ. එතකොට signal words අපිට අවශ්‍ය වෙනවා මේ ඡේදය ගොඩ නැගිලා තියෙන්නේ සංවිධානය වෙලා තියෙන්නේ මොන ස්ට්‍රක්චර් එකටද මොන සැකස්මටද නැත්නම් මේ ඡේදය ලියවිලා තියෙන්නේ මොන ස්ටයිල් එකටද මේක ස්ටෝරි එකක්ද මේක නැත්නම් යම්කිසි වස්තුන් දෙකක් හෝ කීපයක් සංසන්දනය කිරීමක් කරන දෙයක්ද එහෙම හොයලා බලන්න වෙනවා. ඉතින් මේ සිග්නල් වර්ඩ්ස් වලට අපි ගිහලා බලමු කොහොමද සිග්නල් වර්ඩ්ස් අපි හොයන විදිය බලනවා නම් අපි මම මේ විදියට එක්සැම්පල් එකකින් ඔයාලට ස්ටෝරි එකකින් පැහැදිලි කරන්නම් මේ කාරණාව. Both Nimal and Kamal are handsome guys. Nimal is rich, however Kamal is poor. Nimal has money more than Kamal. Only Nimal has a car. Nimal comes to work by a car while Kamal comes to work on foot. Nimal is the richest among the two friends. බලන්න මම highlight කරන වචන. මේ වචන අපි පාවිච්චි කරේ මේ දෙන්න අතර තියෙන සමානකම් වෙනස්කම් පෙන්වන්න. both දෙදෙනාම however කොහොම වුණත් the richest කියන්නේ superlative form එක rich කියන adjective එකේ more than කියන්නේ comparative form එක දෙකක් සංසන්දනය කරන්න තමයි අපිට මේව ඕන වෙන්නේ. හරිද? එතකොට යම් කිසි මේ දෙන්නගේ තියෙන පොදු ලක්ෂණ සහ වෙනස් ලක්ෂණ හුවා දක්වන්න තමයි මේ වචන අපි පාවිච්චි කරේ. උදාහරණයක් විදිහට කියනවා නම් කමල්ට විතරක් තිබුණ ලක්ෂණයක් තමයි rich කියන එක. නිමල්ට විතරක් තිබුණ ලක්ෂණේ. කමල්ට විතරක් තියෙන ලක්ෂණය තමයි poor කියන එක. දුප්පත්. මේක මම මේ එකිනෙකට පරස්පර විරෝධී ලක්ෂණ දෙක මම පරස්පරය හුවා දැක්වුවේ however කියන වචනයෙන්. නිමල් is rich, however Kamal is poor. එතන මේ දෙන්නටම තියෙන ලක්ෂණය තමයි handsome කියන එක. එතන මම මේක මේ පොදු ලක්ෂණය හුවා දැක්වුවේ both කියන වචنين both Nimal and Kamal are handsome. පැහැදිලිනේ. එතකොට මේව තමයි signal words කියලා කියන්නේ. යම්කිසි වස්තුන් දෙකක් හෝ කිහිපයක් සංසන්දනය කිරීමට හෝ වෙනස්කම් හොවා දැක්වීමට අපි පාවිච්චි කරන signal words තමයි අපි මේ වෙලාවේ ඉගෙන ගත්තේ. අපි මේව හොයන්න ස්කෑන් කරන්න ඕනේ top to bottom අර විදිහටම keywords හොයපු විදිහටමයි. මෙතනත් අපි මුළු ඡේදයෙන් කියව ඉන්නේ නැහැ. ඒවා වචනවල අර්ථය හොය ඉන්නේ නැහැ. නිකන් අපි දල වශයෙන් හොයාගෙන යනවා. මේක අපි කරන්න මේ වෙලාවේ මම pen tool එක පාවිච්චි කරනවා. most interesting words කියලා තිබුණ දැන් keywords හොයන්න අපි underline කරා වගේ මෙතනදී අපිට පුළුවන් highlight කරගන්න. මේ circle කරගන්න මෙතන circle එකක් නෑ. හැදෙන්නේ නැහැ. එක විදිහට රටාම වෙනවා. මේ විදිහට මම ඔයාලට පෙන්නනවා කොහොමද signal words highlight කරගන්න කියන එක. බලන්න මොනවද දෙවෙනි paragraph එකේ තියෙන signal words while හම්බ වුණානේ. මේ විදිහට ඔයාලට දැන් පුළුවන් නේ හොයාගන්න නේ ওই ක්‍රමයට. මම හිතන්නේ මම නැවතත් ආපහු
පෙන්වන්න අවශ්‍යයි කියලා. මෙතන and තියෙනවා. ඒවා තමයි signal words. හරි. අය විදිහට signal words ටික highlight කරගත්තා. දැන් වෙනකොට අපි ස්ටෙප්ස් 3ක් කවර් කරගත්තා. දැන් ඊළඟ හතරවෙනි ස්ටෙප් එකට යන්නේ අපි. දල වශයෙන් අවබෝධයක් ගන්න ඕන මොනවද මේ ඡේදය තියෙන්නේ කියන එක. ඒකට අපි දැන් සිග්නල් වර්ඩ්ස් හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ සිග්නල් වර්ඩ්ස් වලින් සංසන්දනය කරන වස්තුන් මොනවද කියලා හොයාගන්න. ඒකට අපිට ස්කිම් කියන ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. To skim, we read horizontally to get a general idea. දල අදහසක් ලබා ගන්න විතරයි අපි කියවන්නේ. මෙතනත් මුළු ඡේදයම කියවන්නේ නැහැ. අපි හොයාගත්ත සිග්නල් වර්ඩ්ස් වලින් යනවා තව පොඩි එක ස්ටෙප් එකක් ඉස්සරහට තියෙනවා. එතනදි කරන්නේ අපි තිරස් අතට කියවනවා. කියවලා දල අදහස ගන්නවා. එතන මේ සිග්නල් වර්ඩ් එක වටේට තියෙන සෙන්ටෙන්සස් විතරයි කියවන්නේ. මේ කියවලා අපි හොයාගන්නවා මොනවද සංසන්දනය කරන වස්තු. මෙතන ඉන්නවනේ the bones in the penguins ලා ඉන්නවා. හරිද? ඊට පස්සේ ඉන්නවනේ flying birds ඔන්න සංසන්දනය වෙන වස්තුන් දෙක. more than වලින් සංසන්දනය වුණේ flying birds ලයි penguins ලයි. පැහැදිලිනේ? ළඟට අපි ඊළඟ ස්ටෙප් එකට ගියොත් however වලින් සංසන්දනය වුණේ කාවද? එතන Antarctic penguins ඉන්නවා. කියවලා බලන්න ඔයාලා හොඳට ටෙක්ස්ට් එක. Antarctic penguins ලා ගැන කතා කරනවා මෙතන. සහ අනිත් penguins ලා වෙනත් ප්‍රදේශවල ජීවත් වෙන penguins ලා. මෙතන other penguins කියලා දාගමු. අපි දැන් හොයන්නේ මේ මොනවද? අපි හොයාගත්ත සිග්නල් වර්ඩ්ස් වලින් සංසන්දනය කරන වස්තුන් මොනවද කියන එක තමයි හොයලා බලන්නේ මෙතන. එතන ඉන්නව කවුද? තවත් වර්ගයක් අපිට හම්බ වෙනවා. Emperor penguins. Let's move on to the next part. ළඟට අපිට හම්බ වෙනවා mother penguins ලා father penguins ලා මම මෙතන ලියන්න යන්නේ නැහැ වෙලාව යන නිසා. අවසානයේ අපිට හම්බ වෙනවා penguin chicks ලා පොඩි පැටව් ඊළඟට adults ලා. දැන් අපි පොඩ්ඩක් ඒක නැවත රීකැප් කරගමු අපි අධ්‍යයනය කරපු කොටස. මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න. Which paragraph compares penguins with flying birds? මොන පැරග්‍රාෆ් එකේදීද penguins ලා flying birds ලාත් එක්ක සංසන්දනය වුණේ? Is it paragraph 1? Yes. Next question. Which paragraph talks about Antarctic penguins and other penguins? Antarctic penguins ලා ගැන කතා කරේ මොන paragraph එකේද? Yes, it was in the first paragraph. Which paragraph compares emperor penguins with other penguins? Emperor penguins ලා අපිට හම්බුනේ මොන paragraph එකේදීද? No, it's not the first paragraph. Yes, of course, it's first paragraph. Which paragraph gives information on adult penguins and chicks? Yes, it's paragraph 3. හරි. දැන් අපි දන්නවා
ස්ටෙප්ස් 4ක් ආව අපි දැන් දන්නවා මේ ඡේදවල මොන වගේ ස්ටයිල් එකක්ද මේ ඡේදයේ තියෙන්නේ. මේ පැසේජ් එකේ තියෙන්නේ මොන ස්ටයිල් එකක්ද. දැන් තමයි අපි වැදගත්ම කොටසට යන්නේ. කියන්නේ දැන් මේ වෙනකන් අපි වටපිටාවේ දේවල් ටික එකතු කරගත්ත විතරයි. පොඩ්ඩක් මේ වටපිටාව සකස් කරගත්ත විතරයි ඡේදය කියවන්න අවශ්‍ය වෙන්නේ. දැන් තමයි අපි හරියටම in detail ඡේදය කියවන්නේ. ඒකට අපි යනවා 5th step එකට. මෙතනදී අපිට පුළුවන් අපි හොයාගත්ත කාරණා කියන්නේ අපි සංසන්දනය වෙන වස්තුන් හොයාගත්තානේ. පළවෙනි පැරග්‍රාෆ් එකේ penguinsලයි flying birdsලයි සංසන්දනය වෙනවා කියලා හොයාගත්තා. දැන් මේ අදාළ ලක්ෂණ ටික ඒගොල්ලන්ට වෙන වෙනම ආවේනික ලක්ෂණ ටික අපි වෙන වෙනම මේ විදිහට වෙන් ඩයග්‍රෑම් එකකට දාගන්නවා. හරිද? ඒ විදිහට අපිට පුළුවන් අනිත් අය ගැන තොරතුරු දාගන්න. ඊළඟට අපිට ඇන්ටාර්ක්ටික් පෙන්ග්වින්ස් හම්බුණා අනිත් පෙන්ග්වින්ස්ලා හම්බුණා. පෙන්ග්වින්ස්ලා වර්ග 17න් ඇන්ටාර්ක්ටික් පෙන්ග්වින්ස්ලා වර්ග 6යි ඉන්නේ ඇන්ටාර්ක්ටිකාවල. අනිත් අය ඉන්නේ කොහේද? ඒ ටික මම අනිත් කොටසේ දාගත්ත වෙන් ඩයග්‍රෑම් එකේ. මේ විදිහට ඇනලයිස් කරගන්න එක ගොඩාක් වලට ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඉක්මනින් ප්‍රශ්න වලට උත්තර හොයන්න උදව් වෙනවා. ඊළඟට අපිට එම්පරර් පෙන්ග්වින්ස් හම්බුණා. එම්පරර් පෙන්ග්වින්ස්ලාට තිබුණ විශේෂ ලක්ෂණ මොනවද කියලා මම දාගත්තා වෙනම. ඊට පස්සේ අපිට මදර් එම්පරර් පෙන්ග්වින්ස් හම්බ වෙනවා. ෆාදර් එම්පරර් පෙන්ග්වින්ස් හම්බ වෙනවා. ඒගොල්ලෝ දෙගොල්ලන්ටම තියෙන ලක්ෂණ මේගොල්ලෝ කොහොමද ළමයි බලාගන්නේ, මේගොල්ලෝ කොහොමද ෆීඩ් කරන්නේ, මේගොල්ලෝගේ ආවේනික ලක්ෂණ මේකේ සඳහන් කරලා තියෙනවා මම වෙනම. ඊළඟට ඇඩල්ට් එම්පරර් පෙන්ග්වින්ස් and chicks. මෙතන මේගොල්ලන්ට තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැන කතා කරනවා. කියන්නේ අයිස් බ්‍රේක් වෙනකොට, අයිස් දිය වෙලා යනකොට මේගොල්ලන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න. මේගොල්ලෝ කොහොමද රියැක්ට් කරන්නේ? ඇඩල්ට්ස්ලා වැඩිහිටිය අය කොහොමද රියැක්ට් කරන්නේ? පොඩි පැටව කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එක. ඔන්න ඒ විදිහට අපි ඇනලයිස් කරගත්තාම අපිට පුළුවන් ප්‍රශ්න වලට දැන් උත්තර ලියන්න. අපි එන 6 වෙනි ස්ටෙප් එකට යනවා. right answers. Then අපි question number 1 and 2 already we found that answer. For these two questions we already found answers. Answer is they waddle. How they walk? They waddle. What is the special about their walk? They waddle. ඊළඟට දෙවෙනි එක තමයි sentence එක copy කරලා ලියන්න තිබුණේ. මේ sentence එක මම එහෙම copy කරලා ලියලා තියෙනවා. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා නම් true false බලන්න තියෙන්නේ. All types of penguins are found in Antarctica. True the false ද? සත්‍යද අසත්‍යද? හරිම ලේසි. දැන් අපි මතකයි ඔයාලට වෙන් ඩයග්‍රෑම් එකේ ඇන්ටාර්ක්ටික් පෙන්ග්වින්ස්ලා සහ අනිත් අය ගැන අපි වෙනම ඇනලයිස් කරගත්තා. එහෙනම් මේක අසත්‍යයි නේ. හැමෝම ඇන්ටාර්ක්ටිකාවල නෙවෙයි ඉන්නේ. ඕකේ. ඊළඟට the major challenge for the emperor penguins is the loss of sea ice. මේකත් අපිට වෙන් ඩයග්‍රෑම් එකේදී ඇනලයිස් කරගන්න පුළුවන් වුණා. මේගොල්ලන්ට තිබුණ ප්‍රශ්නයක් ගැන කතා කරේ අවසාන පැරග්‍රාෆ් එකේදී විතරයි. මේගොල්ලන්ගේ අයිස් දේවී යාමේ කියන ප්‍රශ්නය කියන එක. හරි. එතනත් මේ ආන්සර් එක true කියලා අපි ගන්නවා. question number 4 වලට යමු. මෙතන මේ ප්‍රශ්නේ ගොඩාක් වැදගත්. මේක හොඳට අවධානය යොමු කරන්න ඔයාලා. මේ විදිහට නිර්වචනයක් දීලා තිනකොට ඒ නිර්වචනයට අදාළ වචනේ හොයාගන්නේ කොහොමද කියන එක. හරිද? The color or shape that protects an animal කියන එක තමයි නිර්වචනය. දැන් එහෙනම් මේ නිර්වචනයට අදාළ වචනේ හොයන විදියයි අපි බලන්නේ. paragraph 1 එකේනේ තියෙනවා කියලා කිව්වේ. paragraph 1 එකේ color එකක් ගැන සඳහන් වෙන කොටස අපි අර පළවෙනි රීඩින් එකේදී keywords හොයනකොට අපි දැන් වෙනකොට ඒ වචන highlight කරගෙන තියෙන්නේ. underline කරගෙන තියෙන්නේ. අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. The penguins black back and white front. මේක දැන් මෙතනදී හොයන්න දෙයක් නැහැ. ඔයාලට කලින්ම highlight කරලා තියෙන නිසා අහු වෙනවා. මේ white front එකයි black back එකයි ගැන කියනවනම් අපිට මුලින්ම පින්තූරයක් යනවනේ අපේ ඔළුවට යනවා picture එකක්. මේගොල්ලන්ගේ පිටපැත්ත කළුයි සුදු පාටයි ඉස්සරහා පැත්ත කියන එක. මෙන්න මේකේ විශේෂ function එකක් තියෙනවා. important function එකක් තියෙනවා කියලා කියනවා. මේ function එක තමයි camouflage කියන එක. හරිද? එතකොට
අපිට දැන් හොයන්න තියෙනවනේ වචනයක්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ වගේ වැඩක් කරනකොට අපිට ඉස්සෙල්ලාම ටෙක්ස්ට් එකේ තියෙන ඉඟි ගැන හොයන්න වෙනවා. ප්‍රශ්නෙම්ම අපිට ඉඟියක් දීලා තියෙනවා. ඒක තමයි ඩෙෆිනිෂන් එක. The color or shape that protects an animal from attack කියන එක තමයි නිර්වචනය. ඒකට අදාළ වචනේ හොයන්න තියෙන්නේ. වචනේ තියෙන තැනට ගියා අපි black back and white front කියන එක හොයාගත්තා. මොකද ඒක තමයි color එක. හරිද? The color or shape කියන්නේ black back and white front කියන එක. හරිද? ඒක ගානක් හදනවා වගේ මේක එකට එකක් කපලා දාන්න තියෙන්නේ. Has an important function කියලා තියෙනවානේ. විශේෂ ෆන්ක්ෂන් එකක් තියෙනවා මේගොල්ලන්ගේ. මේ black back එකටයි white front එකටයි. ඒ ෆන්ක්ෂන් එක තමයි මේ question එකේ දීලා තියෙන ඉතිරි කොටස. That protects an animal from attack. හරි? Camouflage in the water. අන්න. දැන් බලන්නකෝ ආපහු අපි ඇනලයිස් කරගමු. The color or shape කියන එක සමානයි black back and white front කියන එකට. හරිද? මේ that protects an animal from attack කියන එක සමානයි මේ camouflage in the water. ඒ කියන්නේ මේ phrase එක සමාන වෙනවා මේ වචනෙට. camouflage කියන වචනෙට. මේ නිර්වචනයෙන් දීලා තියෙන වචනය තමයි camouflage කියන්නේ. තවත් සැකයි නම් ඔයාලට තවත් මේ වචනේ විස්තර කරලා තියෙනවා ඊළඟට තියෙන sentences වලින්. ඒ කියන්නේ penguins blend in with the sea from above and with the sky from below. This makes it harder for predatory birds. predatory කියන වචනේ දාන්නේ නැත්නම් ඒගොල්ලන්ට උදාහරණ මෙතන දීලා තියෙනවා. predatory birds වලට අමාරු කරනවා මේගොල්ලන්ව අල්ලගන්න මේගොල්ලන්ගේ තියෙන මේ camouflage කියන ලක්ෂණය නිසා. එහෙනම් අපි ඔළුවටත් යනවා අයිඩියා එකක් camouflage කියලා කියන්නේ පරිසරයට තියෙන පරිසරයට අනුව වර්ණ වලින් අනුවර්තනය වීම කියන එක. එතකොට my guess is camouflage equals to the color or shape that protects an animal from attack. මොකක්ද අපිට අමාරු වචනයක් හොයන්න කරන්න තියෙන්නේ ටෙක්ස්ට් එකේ තියෙන ඉඟි වලට යන්න තියෙන්නේ. ටෙක්ස්ට් එකේ ඉඟි වලට ගිහිල්ලා ඒ අනුව අපිට ගෙස් කරන්න පුළුවන් අපේ දැනුමත් ඒකට දාලා මේ වචනය මොකක්ද කියලා. The word is camouflage. ඊළඟට අහලා there are some examples for camouflage here. There is another example. ඊළඟට අහලා තිබුණනේ මේ ඊළඟ ප්‍රශ්නෙන් අහලා තිබුණේ in groups කියන එකනේ. බලන්න ප්‍රශ්නේ තිබුණා ඉංගියක්. ඒක තමයි to come close together in a group කියන එක. ඒක තමයි definition එක නිර්වචනය. මේ නිර්වචනයට අදාළ වචනනේ හොයන්න තියෙන්නේ. paragraph එකේ තියෙනවා huddle in groups to conserve heat කියලා. බලන්න in groups කියන එක දෙකම ප්‍රශ්නෙත් තියෙනවා paragraph එකේ තියෙනවා. එහෙනම් ඒක එකට කපලා දාන්න පුළුවන්. ඉතුරු වෙන්නේ huddle අතන ඉතුරු වෙනවා to come close together කියන එක. to come close together කියන්නේ huddle කියන එකම තමයි. මගේ guess එක මොකක්ද? to come close together in groups equals to huddle. Very easy. This is huddle. ඊළඟට අපිට හොයන්න තියෙනවා මෙන්න මේ paragraph එකේ paragraph එකක් දීලා තියෙනවා line එකක් දීලා තියෙනවා. එතනට ගිහිල්ලා මේ pronoun එක හොයාගෙන ඒ pronoun එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන එක ලියන්න තියෙන්නේ. හරිද? those කියන්නේ the bones කියන එක. pronouns දන්නව නම් those කියන්නේ ඒවා කියන එකනේ. she ඇය කියන්නේ she ඇය. එතකොට ඒ අදාළ වචනේ හොයාගන්න ලේසි. his කියන්නේ ඔහුගේ, their කියන්නේ ඔවුන්ගේ. ඉතින් මේ වචන ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ. she the mother emperor penguin, his father emperor penguins, their emperor penguins. ඊළඟට මෙතන මේ ප්‍රශ්නෙටත් උත්තර හොයන්න හරිම ලේසි. මෙතන ඔප්ෂන්ස් ටිකක් දීලා තියෙනවානේ වචනේ තේරුම හොයන්න තියෙන්නේ. ඔප්ෂන්ස් වලින් අපිට කෙනින්ම අයින් කරන්න පුළුවන් වචන තියෙනවා. නැත්නම් අපිට ටෙක්ස්ට් එකට ගිහිල්ලා ආදේශ කරලා බලා ගන්න පුළුවන් මේ වචනවල තේරුම ගැලපෙනවද කියන එක. ඒ විදිහට මම මෙතන blend කියන්නේ mix වෙනවා කියන එක, save කියන්නේ conserve කියන්නේ save කරනවා කියන එක. ඒ විදිහට මම උත්තර හොයාගෙන තියෙනවා. අවසාන ප්‍රශ්නෙට අපි ගියොත්
සබ් හෙඩින් එක හොයන්න තියෙන්නේ. මෙතන අපිට ටයිටල් එකක් දෙන්න තියෙනවා. අපි කියවපු ඡේදයේ අදහස් දාලා අදහස් අරගෙන අපිට මේකට ටයිටල් එකක් දෙන්න තියෙනවා. safety measures for penguins. safety measures ගැන නෙවෙයි කතා කරේ penguins ලට තියෙන. ඊළඟට world penguins are at a risk කියන එක අපිට ගන්න පුළුවන්. මොකද අවසාන ඡේදයේදී කන්ක්ලූෂන් එකක් විදිහට මේගොල්ලෝ අවසන් කරලා තිබුණ ඡේදය මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැන. ඊළඟට food for penguins මේක නෙවෙයි වඩා ගැලපෙන්නේ world penguins are at a risk කියන ටයිටල් එක. හරි. දැන් ඔයාලා දන්නවා කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොතින් කොහොමද උත්තර හොයන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඉතින් අපි එහෙනම් නැවතත් අලුත් පාඩමකින් හම්බ වෙමු. ගොඩාක් ටෙක්නික්ස් ඉගෙන ගත්තා. මගේ channel එක subscribe කරලා අලුත් videos වලට සම්බන්ධ වෙන්න. එහෙනම් that's all for today. Have a nice day. Thank you.